නීති වෘත්තියට ඇතුළත් වීම සඳහා පහසු මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි විවෘත විශ්වවිද්‍යාල නීති උපාධි ප්‍රවේශ විභාගය. දෙක ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය. එතකොට පසුගියදා විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. මේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇති වී තිබෙන ආරවුල ප්‍රශ්නය මොකක්ද? සිසුන් අතර මේ දැඩි මතභේදයට තුඩු දී තිබෙන මේ ප්‍රතිඵල සම්බන්ධතාවයෙන් මතුවී තිබෙන විෂමතාවයේ සම්බන්ධයෙන් පූර්ණ විග්‍රහයක් මේ වීඩියෝ එක හරහා ඔබට කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා විවෘත විශ්වවිද්‍යාල LLB විභාගය අන්තිමටම පැවැත්වුණේ 2018 වසරේ. 2018 වසරෙන් පස්සේ වසර දෙකකට පසුව 2020 වසරේ මුල විභාගයේ පැවැත්වීම නියමිතව තිබුණා. විවෘත විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කරා විභාගයේ නොපවත්වා ඉන්නට විභාග කල් දමන්නට. හැබැයි ශිෂ්‍යයන්ගේ මතුවෙච්ච විරෝධතාවය උඩ අප කරපු අරගලවල ප්‍රතිඵලයක් විදියට එම 2020 වසරේ නොපවත්වන හිඳු විභාගය නැවත ජුනි මාසයේ විභාගය පවත්වන්නට කටයුතු සූදානම් කරන්නට හැකියාවක් ලැබුණා. මේ සඳහා ශිෂ්‍යයෝ සියල්ල මේ සඳහා විරෝධතාවය මතු කරා. නමුත් 2020 ජුනි මාසයේ විවෘත විශ්වවිද්‍යාල විභාගය පවත්වන්න සූදානම් සිටින විට රටේ පැවති කොවිඩ් තත්ත්වයත් එක්ක විභාගය පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව විභාගය පැවැත්වුණේ 2021 නොවැම්බර් 14 වෙනිදා විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගය පැවැත්වුණා. ප්‍රතිඵල විභාගය පැවැත්වුණා පස්සේ විභාගය පවත්වපු පළමු දවසේම සිසුන් අතර දැඩි රසසුන්තාවයක් හටගත්තා. එදී අපි අනාවරණය කරගත්තා මේ විභාගයේ වංචාවක් සිදු වී ඇති බවට. ඒ තමයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය. විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට තමයි අදාළ විභාගයේ පැවැත්වීමේ වගකීම විභාග දෙපාර්තමේන්තුව මෙවර පැවරුවේ. එතකොට විවෘත විශ්වවිද්‍යාලයේ නියමයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව පවත්වපු විභාගය තුළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ඇතුළේ ආරවුල විවෘත විශ්වවිද්‍යාලයේ මීට පෙර ඔවුන් විසින් ලබා දුන්නු ප්‍රශ්න පත්‍රයක් ඒකේ බහුතර ප්‍රශ්න සංඛ්‍යාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දීම තුළ සිසුන්ට බලවත් අසාධාරණයක් සිදු වුණා. මේ සම්බන්ධව අපි අරගල කළා, ඒ සම්බන්ධ සටන් කළා. මේ වෙච්ච අසාධාරණට එරෙහිව කර සටන තුළ අපිට හැකියාවක් ලැබුණා. ඊටමත් කෙටි කාලයකින් අධිකරණ ක්‍රියාමාර්ගයක් නැතුව අදාළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අහෝසි කරන්නට හැකියාව ලැබුණා. ඉන්පසු විභාග දෙපාර්තමේන්තුව පොරොන්දු වුණා. ඒ අහෝසි කරන ප්‍රශ්න පත්‍රය නැවත වතාවක් 2022 වසරේ පවත්වන්නට යනු 2022 වසරේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා අදාළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විතරක් නැවත පැවැත්වුවා. එතකොට නොවැම්බර් මාසයේ විභාගය පැවැත්වුවා. ඉන්පස්සේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ආරම්භ නිසා නැවත වතාවක් පෙබරවාරි මාසයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැත්වුවා. ඉන් අනතුරුව නොවැම්බර් මාසයේ සිට ජුනි මාස වෙනකොට මාස 8කට ආසන්න කාලයක් වෙනකොට සිසුන් අතර යම් කතා බහ ලකුණ ඇයි මේ ප්‍රතිඵල ප්‍රමාණය කියන කාරණේ සම්බන්ධයෙන්. එසේ තත්ත්වයක් තිබියදී විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් 2022 ජුනි මාසයේ 18 වෙනිදා ප්‍රතිඵල නිකුත් කර බවට දැනුවත් කරා. එතකොට විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය හරහා තමයි සිසුන්ට අදාළ ප්‍රතිඵල පරීක්ෂා කරන්න හැකියාව ලැබුණේ. එතකොට කොහොමද ප්‍රතිඵල පරීක්ෂා කරන්න හැකියාවක් ලැබුණේ? සිසුන්ට අදාළ තමන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් ඇතුළත් කරලා ප්‍රතිඵල බලද්දී ඒ විභාගයේ සමත් වුණා නම් එලිජිබල් කියලා සටහන් වුණා. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ එසේ බහුතරයකට අදාළ ප්‍රතිඵල බලා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. සමහරුන්ට එලිජිබල් කියලා ආවා. සමහරුන්ට සමත් වී ඇති බවට ඊමේල් පණිවිඩයක් එවා තිබුණා. නමුත් සමහරුන්ට එලිජිබල් කියලා ආවා ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. සමහරුන්ට ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා වෙබ් අඩවියේ එලිජිබල් කියලා තිබ්බේ නැහැ. සමහර සිතුන්ට ඔය මොකක්වත් තිබ්බේ නැහැ. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලය නිකුත් කර LLB ප්‍රවේශ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිසුන් අතර යම් මතභේද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු විමසන්නට පවා හැකියාවක් ලැබුණේ විභාග දෙපාර්තමේන්තුවෙන් පවා නිශ්චිත තොරතුරක් ලැබුණේ නැහැ. මේ වටපිටාවක් තුළ 2021 ජුනි මාසයේ 19 වෙනිදා අදාළ සිසුන්ට ප්‍රතිඵල විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවිය හරහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසලා අදාළ සිසුන්ගේ ප්‍රතිඵල
පරීක්ෂා කරන්න හැකියාවක් ලැබෙනවා. හැබැයි ප්‍රතිඵල තුල කිසිදු ආකාරයකට විවෘත විශ්වවිද්‍යාලයේ අදාළ සිසුන් බදවා ගැනීමේ කඩින් ලකුණු ප්‍රමාණය කීයද කියලාවත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ නැහැ. ඔවුන් ඒ සම්බන්ධ විමසීමක් කරද්දී ඔවුන් කිව්වේ විභාගයේ ළමයි අපිට කතා කරාට පස්සේ අපි යට කඩින් ලකුණු ප්‍රමාණය කියනවා. මෙන්න මේ ආකාරයේ විවෘත විශ්වවිද්‍යාලයේ බලධාරීන් මේ තරංකාරී විභාගයක 17697ක් ආයෝජන කරපු LLB ප්‍රවේශ විභාගයේ අදාළ සමත් වෙච්ච විභාගයේ කඩින් ලකුණු ප්‍රමාණය පවා ප්‍රකාශයට පත් කරේ නැහැ. ඕන් කිව්ව දේ තමයි අපි කතා කරලා කිව්වට පස්සේ අපි යට කියනවා. ළමයි විභාගය ලියුවට පස්සේ කඩින් ලකුණු ප්‍රමාණය කීයක්ද කියලා ඔය 17697 විවෘත විශ්වවිද්‍යාලයේ එක එකනා කතා කරලා අහන්න ඕනේ. විභාගයක් තියෙන ක්‍රමවේදය ඒකද විභාගයක් තුන ප්‍රතිඵල විනිවිද භාවයතර සිළු දෙනාටම ඉව දැනගන්නට තමන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කරන්න හැකියාවක් තිබෙනවා. ළමයි අවුරුදු ගණනාවක් පස්සේ විභාගෙ ලියුවේ. ඒ සමගම මෙසේ ළමුන් අතර දැඩි ප්‍රශ්න ඇතිවනකොට 2022 ජුනි මාසයේ 20 වෙනිදා එක්තරා පෞද්ගලික වෙබ් අඩවියක් විසින් සමත් වෙච්ච සිසුන්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කළා. අදාළ නාම ලේඛනයේ නම් සඳහන් වුණේ 787ක්. නමුත් විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගයට නම් 788ක් තෝරගෙන තිබ්බා. එතකොට විවෘත විශ්වවිද්‍යාලය පසුව නිකුත් කර නාම ලේඛනයත් එක්තරා පෞද්ගලික වෙබ් අඩවියක් විසින් නිකුත් කර නාම ලේඛනයත් අතර නම් සකස් කළ ආකාරය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න මතුවුණා. කොහොමද රටේ තරංකාරී විභාගයක විභාග දෙපාර්තමේන්තුව පවත්වපු විභාගයක විභාග දෙපාර්තමේන්තුව හෝ ඔවුන්ගේ අවසරය පිට විවෘත විශ්වවිද්‍යාලය අදාළ ප්‍රතිඵල ලේඛනය සමත් වෙච්ච නම් 788 ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රථමව කොහොමද පෞද්ගලික වෙබ් අඩවියක් මේ සිසුන්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරන්නේ? මේක බරපතල කාරණයක්. රටේ තරංකාරී විභාගයක මේ ආකාරයට විභාග දෙපාර්තමේන්තුවේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් රහස්‍ය භාවය ආරක්ෂා කරන්න බැරි නම් මේ විභාග සම්බන්ධයෙන් සිසුන්ට බරපතල ප්‍රශ්න මතුවී තිබෙනවා. යන කරුණාකර විවෘත විශ්වවිද්‍යාල විභාග දෙපාර්තමේන්තුවට උත්තර දවන්නට ඕනේ. කොහොමද මේ විභාගයේ මේ ප්‍රතිඵල ලේඛන එළියට ගියේ කියන කාරණය සම්බන්ධයෙන් පළමු උත්තර දෙන්නට ඕනේ. මේ කාරණය සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැටලුව සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද පවා ඉදිරිපත් කර තිබෙනවා මේ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතිවෙච්ච විෂමතාවය සම්බන්ධයෙන්. එසේ තිබියදී ඔබ දන්නවා විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගය සඳහා ළමුන් අතර ඇතිවෙච්ච ගැටලුව මතභේද අපි විග්‍රහ කිරීමේදී සිසුන් බහුතරයක් තමන්ගේ ප්‍රතිඵලය පිළිගන්න බෑ කියන කාරණේ කිව්වා. විශේෂයෙන්ම සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ මේ ලැබිච්ච ලකුණු ප්‍රමාණය සෑහෙනපත් උනේ නැහැ. අතගොන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් IQ ප්‍රශ්න පත්‍රයක් යම් යම් කාරණා කියන්න පටන් ගත්තා. ඔබ දන්නවා විවෘත විශ්වවිද්‍යාල විභාගයේ ඔබට ප්‍රශ්න පත්‍ර තුනක් ලැබෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය බුද්ධියේ ප්‍රශ්න පත්‍රය ලකුණු 100ක් ලැබෙනවා. කැමති නම් සිංහල, ඉංග්‍රීසි, දෙමළ කැමති භාෂා මාධ්‍යයකින් උත්තර ලියන්නට හැකියාව තිබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය සිංහල, දෙමළ, ඉංග්‍රීසියෙන් කරත් හැමෝම මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම පිළිසිරින්නට ඕනේ. ලකුණු 100ක් ලැබෙනවා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ අවබෝධ ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. එය සිංහල හෝ දෙමළ භාෂාවෙන් තෝරගන්න හැකියාවක් තිබෙනවා. එතකොට ළමුන්ගේ ඇතිවෙච්ච විවේචනය තමයි විශේෂයෙන්ම මේ අවබෝධ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ප්‍රමාණය සෑහීමටපත් වෙන්න බෑ. මොකක් හරි ආරවුලක් ඇති වී තිබෙන බවට ළමයි මැසින් ළඟට පටන් ගත්තා. මෙන්න මේ තත්ත්වයක් තුල විවෘත විශ්වවිද්‍යාලය අදාළ සමත් වෙච්ච නම් 788 නාම ලේඛනය පවා සිසුන්ගේ ඇතිවන විරෝධතාවය නොවන්නට ඔවුන් හෙළිදරව් නොකර ඉන්න හැදුවේ. හැබැයි සිසුන්ගෙන් අපි විරෝධතාවය උද අපි එල්ල කර විවේචනය තුල විවෘත විශ්වවිද්‍යාලය සමත් වෙච්ච අයගේ නම් 788 ප්‍රකාශයට පත් කළා. හැබැයි නම් 788 තුල ලංකාවේ පළවෙනියා කවුද දෙවෙනියා කවුද එක් ශිෂ්‍යයන් ලබාගත් ලකුණු සංඛ්‍යාව පවා ඒ 788 ලේඛනය තුල ඇතුළත් වෙලා තිබෙන්නේ නැහැ. අදාළ ඉන්ඩෙක්ස් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ ළමන්ගේ ලකුණු ප්‍රමාණය පමණක් සටහන් වෙච්ච
නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරා. නිසා මේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපිට බරපතල සැකයක් මතුවුණා. මේ ප්‍රතිඵල ඇයි මේ සමස්ත ප්‍රතිඵල වාර්තාවක් නිකුත් කරන්නේ නැත්තේ? මේක යම්කිසි දෙයක් විශ්වවිද්‍යාලය හෝ විභාග දෙපාර්තමේන්තුව යට ගහන්නද මෙතනින් උත්සාහ කරන්නේ කියලා. ඒ නිසා අපිට සිද්ධ වුණා ඒ නම් 788 සමත් වෙච්චාගේ නම් විභාග දෙපාර්තමේන්තුව විභාගයට ගිහිල්ලා සමත් වෙච්චාගේ එක එක්කෙනාගේ ප්‍රතිඵල අරගෙන මේ ප්‍රතිඵල සාරාංශගත කරන්නද විශ්ලේෂණය කරන්න සිද්ධ වුණා. එතකොට අපේ ශිෂ්‍යයෝ මේ සියල්ල විශ්ලේෂණය කළා මේ ප්‍රතිඵල වල ඇතිවෙච්ච ලකුණු ලබා දීම ක්‍රමවේදය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරා. ඔබ දන්නවා මෙවර විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගය සඳහා අයදුම් කරුවන් 17697ක් අයදුම් කරලා තිබුණා. එතනින් 12075 සිංහල භාෂා මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටියා. ඒ කියන්නේ IQ සිංහල, අවබෝධ පේපර් එක සිංහල, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නා. එතන 12075 සිංහල භාෂා මාධ්‍යයෙන් අයදුම් කර අය සමත් වෙලා තිබෙන 372ක් පමණයි. ප්‍රතිශතයක් විදිහට 3.08ක්. දෙමළ භාෂා මාධ්‍යයෙන් සිසුන් 3887ක් අයදුම් කරනකොට 253ක් සමත් වෙලා තිබෙනවා. ප්‍රතිශතයක් විදිහට 6.5.1ක ප්‍රතිශතයක්. ඔයාලට පැහැදිලිව තේරෙනවා සිංහල සහ දෙමළ සිංහල 12075ට 3.8ක් සමත් වීමේ ප්‍රතිශතය. නමුත් දෙමළ 3887ට 6.51ක සමත් ප්‍රතිශතයක් තිබෙනවා. අපි ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ගත්තොත් සමත් වෙච්ච ප්‍රතිශතය සිසුන් 1735ට 9.39ක් ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. ඉතින් අපි හිතුව මේ භාෂා මාධ්‍ය තුල යම්කිසි ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ සිංහල දෙමළ ඉංග්‍රීසි මේ සියලුම ප්‍රතිඵල සමත් වෙච්ච නම් 788ම අපි ප්‍රතිඵල එකිනෙකට විශ්ලේෂණය කළා. අපි හිතුවා මේ සිංහලද දෙමළද ඉංග්‍රීසි මොකක් හරි අවුලක් තිබෙනවාද කියන එක. අපිට බැලුමට මේ ප්‍රතිඵල වල විෂමතාවය අපිට හොයාගන්න හැකියාවක් ලැබුණා. මම මේ පළමු අවධානය යොමු කරනවා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵල විශ්ලේෂණයක් ඔබට ඉදිරිපත් කරන්නට. බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න එන්නේ MCQ ප්‍රශ්න විදියට. යනෝ සිංහලෙන් කරා, ඉංග්‍රීසියෙන් කරා, දෙමළෙන් කරා මේ ප්‍රශ්න පත්‍රවල කිසිම කෙනෙකුට යම් කිසි වංචාවක් ප්‍රතිඵල බැලීමේදී හෝ ආයතාක්‍රමයක් කරන්න බෑ. මොකද MCQ පේපර් එක. ඔබට මම මෙතන සඳහන් කරලා තියෙනවා මේ කොළ පාටින් සඳහන් වෙන්නේ සිංහල භාෂා මාධ්‍යයෙන් විභාග ලියුව කට්ටිය. නිල් පාටින් තිබෙන්නේ දෙමළ භාෂා මාධ්‍යයෙන් ලියුව කට්ටිය. කහ පාටින් තියෙන්නේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ලියුව කට්ටිය. කොළ පාට සිංහල මාධ්‍යයෙන්, නිල් පාටින් දෙමළ භාෂා මාධ්‍යයෙන්, කහ පාටින් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන්. මම මේ ලකුණු පරාසය තුල ලකුණු 100න් මම විශ්ලේෂණය කරනවා මේ 31යි 40යි අතර කිසිදු සිංහල ළමෙක් නැහැ. නමුත් දෙමළ ළමුන් 4ක් ඉන්නවා, ඉංග්‍රීසි මාධ්‍ය ළමුන් එක්කෙනෙක්වත් නැහැ. 41යි 50යි ලකුණු පරාසය තුල සිංහල ළමුන් 8 දෙනෙක් සිටිනවා. දෙමළ භාෂා මාධ්‍ය ළමුන් 19 දෙනෙකු ඉන්නවා. ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු ළමුන් 17 දෙනෙකු විභාගයේ සමත් වෙලා තිබෙනවා. ලකුණු 51යි 60 වෙනකොට ළමයි 72ක් සිංහල භාෂා මාධ්‍යයෙන් සමත් වෙලා තිබෙනවා. IQ පේපර් එක ලකුණු අරගෙන. දෙමළ භාෂා මාධ්‍යයෙන් ඉන්න සිසුන් 62ක්, ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ලකුණු 56ක් ළමයි අරගෙන විභාගයේ සමත් වීම කොට තුල ඉන්නවා. අපි ගත්තොත් ලකුණු 61යි 70යි අතර ලකුණු පරාසය තුල IQ ප්‍රශ්න පත්‍රයේට ළමයි 150ක් ඉන්නවා සිංහල භාෂා මාධ්‍යයෙන් IQ කර කට්ටිය. එතකොට දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු ඉන්නේ ළමයි 107ක් පමණයි. ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු කට්ටිය IQ පේපර් එකේ ළමයි 56ක් පමණයි. 61 70 තුලත් ඔබට තේරෙනවා සිංහල භාෂා මාධ්‍යයෙන් කරපු අතු මහත් බහුතරය ඉහළ ලකුණු සංඛ්‍යාවක් අරගෙන තිබෙනවා. දෙමළ ළමුන් ප්‍රමාණය අඩු ලකුණු ප්‍රමාණයක් ඉන්නේ. 71 80 ගත්තොත් 71 80 තුල වැඩිපුර ළමුන් ප්‍රමාණයක් ළමයි 116ක් සිංහල භාෂා මාධ්‍යයෙන් තමයි විභාගයේ සමත් වෙලා තිබෙන්නේ. ළමයි 55ක් පමණ දෙමළ භාෂා මාධ්‍යයෙන් සමත් වෙච්ච ප්‍රතිශතය තුල ඉන්නේ. ළමයි 33 දෙනෙකු ඉන්නවා ලකුණු 71 80 තුල සමත් වෙච්ච ප්‍රතිශතය. එතන බහුතරය සිංහල භාෂා මාධ්‍යයෙන් IQ කරපු ළමයි 71 80 පරාසය තුල ඉන්නවා.
ඉන්න අතුරු අපි ගත්තා 81 අනුව තුල ළමයි 24ක් ඉන්නවා සිංහල භාෂා මාධ්‍යයෙන් සමත් වෙච්ච අය අතර 6 දෙනෙකු ඉන්නවා දෙමළ භාෂා මාධ්‍යයෙන් එක්කෙනෙකු ඉන්නවා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන්. එතනින් පස්සේ 91යි 100 තුල ගත්තා සිංහල ළමුන් දෙන්නයි දෙමළ කවුරුවක්වත් නැහැ ඉංග්‍රීසි කවුරුවක්වත් නැහැ. එන IQ ප්‍රශ්න පත්‍රයේ බැලීමේදී අපිට තේරෙනවා සෑම ලකුණු පරාසය තුලම විශේෂයෙන්ම 51 සිට ඉහළට ගත්තොත් වැඩි ලකුණු ප්‍රමාණයක් සිංහල භාෂා මාධ්‍යයෙන් ළමුන් ඉන්න කියන එක අපිට මේ සියල්ල බැලීමේදී තාමත් හොඳින් තේරෙනවා. අපි ඉන්පස් බැලුවා IQ ප්‍රශ්න පත්‍රයෙන් පස්සේ කොහොමද ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ තුල සිංහල දෙමළ ඉංග්‍රීසි ලකුණු ලබාගත් ආකාරය සම්බන්ධයෙන් 31:40 තුලත් ඉංග්‍රීසි ළමුන් එක්කෙනයි දෙමළ ළමයි 17 දෙනයි ඉංග්‍රීසි ළමුන් නැහැ. 41:50 තුල සිංහල ළමයි 16ක් ඉන්නවා දෙමළ ළමුන් 56ක් ඉන්නවා ඉංග්‍රීසි ළමුන් 4 දෙනෙකු ඉන්නවා. 51:60 ලකුණු පරාසය තුල සිංහල ළමුන් 68 දෙනෙකු ඉන්නවා දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු ඉංග්‍රීසි පේපර් එක පිළිසිරි කට්ටිය ළමයි 80ක් ඉන්නවා ඉංග්‍රීසි ළමුන් 23 දෙනෙකු ඉන්නවා. 61:70 තුල වැඩිම ළමුන් ප්‍රමාණයක් 126ක් ඒ කියන්නේ IQ සිංහලෙන් කරලා මේ ලැන්ග්වේජ් පේපර් ඉංග්‍රීසියෙන් කරපු ළමයි තමයි මෙතන 126ක් ඉන්නේ. ළමයි 66 දෙනෙකු පමණයි දෙමළ භාෂා මාධ්‍යයෙන් සිටින්නේ. දෙමළ භාෂා මාධ්‍යයෙන් IQ කරලා ඉංග්‍රීසි පේපර් එක කරපු ළමයි මෙතන 66ක් ඉන්නවා. එතකොට ලැන්ග්වේජ් ඉංග්‍රීසි කරපු ළමයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සමත් වෙලා තියෙන්නේ මෙතන 52ක් පමණයි. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ මෙතනත් තේරෙනවා බහුතරයක් සිංහල ළමුන් ඉන්නවා. 71:80 පරාසය තුල ගත්තා ළමයි 122ක් අර සිංහල භාෂා මාධ්‍යයෙන් කරපු කට්ටිය තමයි මෙතන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ තුල බහුතර ලකුණු සංඛ්‍යාවක ඉන්නේ. දෙමළ භාෂා මාධ්‍ය සිසුන් 32යි ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු ළමුන් 64 දෙනෙකු ඉන්නවා. 81:90 පරාසය තුල සිංහල ළමුන් 39 දෙනෙකු ඉහළ ලකුණු ප්‍රමාණයට ඇවිල්ලා තිබෙනවා. ළමයි දෙදෙනෙක් ඉන්නවා දෙමළ භාෂා මාධ්‍යයෙන් ළමයි 16ක් ඉන්නවා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු කට්ටිය. ඉතින් හේතුව උන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරයි කියලා කියනවා. උන්ට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන නිසා තමයි උන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරේ. ඒ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ඒ අය ඉහළ ලකුණු සංඛ්‍යාවක් අරගෙන තිබෙනවා. එතකොට අපි මෙතන ගත්තොත් 91:100 තුල කිසිදු සිංහල ළමෙක් නැහැ කිසිදු දෙමළ ළමෙක් නැහැ. නමුත් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ළමුන් 4 දෙනෙකු ඉන්නවා. දැන් මේ ප්‍රතිඵල බැලීමේදී අපිට තේරෙන කාරණයක් තමයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට බහුතරයක් සිංහලෙන් කරපු ළමයි ඉහළ ලකුණු පරාසයක සමත් වෙලා ඉන්නවා. සිංහලෙන් කරපු ළමයි තමයි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ තුල වැඩි ප්‍රමාණයක් අදාළ ලකුණු පරාසයක සමත් වෙලා තියෙන. දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු අය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ යම්කිසි සිංහල ළමුන්ට සාපේක්ෂව අඩු මට්ටමක තමයි ඉන්නේ. මේ ප්‍රතිඵල තුළ ලොකු විෂමතාවයක් නැහැ. දැන් අපි බලමු මෙතනින් පස්සේ මෙන්න අවබෝධයේ ප්‍රශ්න පත්‍රය. දැටි මතභේදයට තුඩු දෙන ප්‍රශ්න පත්‍රයේ ලකුණු පරාසය. අවබෝධයේ පේපර් එක සිංහල මාධ්‍යයෙන් කරපු ළමයි මේක අනිවාර්ය සිංහල පේපර් එක පිළිසිරින්නට ඕනි. හරිද? එකම සිංහල ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කර කට්ටිය අනිවාර්යයෙන් මේ පේපර් එකට පිළිසිරින්නට ඕනි. ඒක දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු ළමයිට මේක දෙමළ භාෂා මාධ්‍යයෙන් මේක පිළිසිරින්නට පුළුවන්. දැන් අපි බලමු කොයි ආකාරයෙන්ද සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් කරපු ළමයි මේ අවබෝධ ප්‍රශ්න පත්‍රය තුල ලකුණු ලබාගත් ආකාරය සම්බන්ධයෙන්. අපි ගත්තොත් 31:40 අතර ළමයි 11 දෙනෙකු සිංහල ළමයි ඉන්නවා. දෙමළ ළමයි කවුරුවක්වත් නැහැ 31:40 අතර. ඉංග්‍රීසියෙන් කරපු ළමයි 4 දෙනෙක් ඉන්නවා. 41:50 තුල පරාසය තුලත් 41:50 පරාසය තුලත් ඔබ හොඳින් බලන්න සිංහලෙන් කරපු ළමයි 100ක් ඉන්නවා සමත් වෙච්ච ළමයි අතර. කිසිදු දෙමළ භාෂා මාධ්‍ය ශිෂ්‍යයෙකු 41:50 තුල ලකුණු පරාසය තුල නැහැ. හැබැයි සිංහල භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි 100ක් මෙතන සිටිනවා. ඉංග්‍රීසියෙන් කරපු ළමයි 38 දෙනෙකු සිටිනවා. 51:60 කියන ලකුණු පරාසය තුලදී සිංහලෙන් කරපු ළමයි ඉන්නවා ළමයි 190ක් ඉන්නවා. වැඩිපුර ළමයි ප්‍රමාණය 51:60 අතර ළමයි 190ක් සිංහල ප්‍රශ්න පත්‍ර ලකුණු වරක් තිබෙනවා.
දෙමළ ළමුන් ඉන්නේ 8 දෙනෙක් පමණයි. 8 දෙනෙක් පමණයි විභාගේ සමත් වෙච්ච ප්‍රතිශතය අතර තුල රැඳී සිටින්නේ. ඉංග්‍රීසියෙන් කරපු අය මේ ප්‍රශ්න පත්‍රයේ තුල ළමයි 60 දෙනෙක් සිටිනවා. ඔබ හොඳින් බලන්න 61යි 70 කියන ලකුණු පරාසය තුලදී සිංහලෙන් කරපු ළමයි 61 70 ලකුණු පරාසය තුල ඉන්න ළමයි 63 දෙනෙක් පමණයි. නමුත් දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි 133 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. 61යි 70 තුල 133 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි මෙතන ඉන්නේ 39ක් පමණයි. 71 80 තුල ලකුණු පරාසය තුල ගත්තා. සිංහලෙන් කරපු ළමයි 8 දෙනෙක් විතරයි 71 80 ලකුණු තුල විභාගේ සමත් වෙලා තිබෙන්නේ. හැබැයි දෙමළ භාෂා මාධ්‍යයෙන් කළා 71 80 අතර ළමුන් 107 දෙනෙකු සිටිනවා. ඉංග්‍රීසියෙන් කරපු ළමයි ඉන්නේ ළමයි 80ක් පමණයි. 81යි 90 තුල ගත්තා කිසිදු සිංහල ළමයෙක් නැහැ. ඉංග්‍රීසි ළමයි දෙන්නයි දෙමළ ළමයි සිසුන් 5 දෙනෙකු සිටිනවා. එනම් මේ අවබෝධ ප්‍රශ්න පත්‍රය උත්තර බැලීමේදී අපිට තේරෙනවා විශේෂයෙන්ම දෙමළ භාෂා මාධ්‍ය ප්‍රශ්න පත්‍ර බැලීමේදී 41යි 50 අතර කිසිදු දෙමළ භාෂා මාධ්‍යයෙන් මේ පේපර් පිළිසිදු ළමයෙක් නැහැ. හැබැයි 51යි 60 අතර ඉන්නේ ළමයි 8 දෙනෙක් විතරයි. බහුතරයක් ලකුණු 60 සීමාව පන්නපු ළමුන් ඉන්නේ. ඒකට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. දෙමළ භාෂා මාධ්‍ය ප්‍රශ්න පත්‍රය බැලීමේදී යම්කිසි ආකාරයකට ඔවුන්ට උපදෙසක් ලැබුණාද? අඩුම අපි ලකුණු 50 සිටවක්වත් දෙමළෙන් කරපු ළමයිට ලකුණු ලබා දීම ආරම්භ කරනවාද? right? එතකොට ඒ නිසා තමයි මෙතන අසාමාන්‍ය විදිහට ලකුණු 50 සිට 50 60 තුල 8 ඉද්දි ලකුණු 60 70 අතර 71 80 අතර අසාමාන්‍ය ලෙස දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා දීමක් වෙලා තිබෙනවා. මෙතන ඔබට තේරෙනවා මෙතන පරතරය සිංහල ළමුන් සහ දෙමළ ළමුන් අතර පරතරය මෙතනම ગેප් එක තියෙනවා 70 සිසුන් 70ක පමණ ગેප් එකක් තිබෙනවා. මෙතනම ගත්තොත් මෙතනත් සිංහලයි මෙතන දෙමළ භාෂා මාධ්‍ය ගත්තත් මෙතනත් ગેප් එක 100කට ආසන්න ગેප් එකක් මෙතනත් සටහන් වෙලා තිබෙනවා. එතකොට මෙන්න මේ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍ර බැලීම තුළ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. ඔබ දැක්ක මීට පෙර අපි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී IQ ප්‍රශ්න පත්‍රයටත් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකටම කිසිදු ආකාරයක දෙමළ සිසුන් ඉහළ ලකුණු පරාසන හිටියේ නැත. බොහෝ ලකුණු කාණ්ඩවල සිංහල IQ පේපර් එක ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් ගත්තා. දෙමළ භාෂා මාධ්‍ය සිසුන් හිටියේ 15 මට්ටමක හිටියේ. හැබැයි මෙන්න මේ අවබෝධ ප්‍රශ්න පත්‍රයේ දෙමළ ප්‍රශ්න පත්‍රයේදී දෙමළ සිසුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වාද කියන කාරණය මෙතනින් ගම වෙනවා. මේක ඉතාමත් සුළු කාරණයක් නෙමෙයි. මේ වගේ විශ්ලේෂණයක් මේ රටේ තරංකාර විභාග කිසිදු අවස්ථාවක මේ රටේ විභාගවල පරීක්ෂා කළා නැහැ. ප්‍රථම වතාවට තමයි මේ තොරතුරු විශ්ලේෂණය කළා මෙවන් වාර්තාවක් අපි ඉදිරිපත් කරන්නේ. මේ සාමාන්‍ය කාරණයක් නෙමෙයි. මේක මේ රටේ ජාතික විභාගවල යම්කිසි විශේෂ ශිෂ්‍ය කොට්ටාසයකට වාසි ලැබෙන්නත් තව කෙනෙකුට අවාසි ලැබෙනවා නම් ඒක මහා ඛේද වාචකයක්. මෙතන කිසිදු ජාතිවාදයක් නැහැ. මේක පටලව ගන්න එපා. අපි ජාතියක් පදනම් කරගෙන ජාතියකට ගරහනව නෙවෙයි, ඔවුන්ට විවේචන ඉදිරිපත් කරනව නෙවෙයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා හැම ළමයෙක්ම විභාග වලට පෙනී සිටින්නේ විභාග සමත් වීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ විභාග මහන්සි වෙන්නේ පාඩම් කරන්නේ විභාග සමත් වෙන්න. හැබැයි යම්කිසි විශේෂ ජන කොටාසයකට ජාතියකට යම් විශේෂ හේතු පදනම් කරගෙන පේපර් වලදී එක් අයකට විශේෂ වාසි ලබා දීලා තවත් අයකට අසාධාරණයක් කරනවා නම් ඒක බරපතල අර්බුදයක්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි නිහඬ වෙන්න සූදානම් නැහැ. වහාම වගකීතු පාර්ශ්වයන් මේකට උත්තර දෙන්න ඕනේ. කොහොමද මේ ප්‍රතිඵල විෂමතාවය ඇති වුනේ? ඔබ දන්නවා මේ අධීක ආවදයක් නෙමෙයි ඉතිහාසයේ පටන් මේ භාෂා මාධ්‍යයක් නිසා මේ ප්‍රතිඵල විෂමතාවය ඇති වෙලා බොහෝ සිසුන්ට අසාධාරණයට පත්වෙච්ච අවස්ථා තිබෙනවා. ඔබ දන්නවා මීට පෙර නීති විද්‍යාලයට පවා යම් හොරපාරෙන් දෙමළ භාෂා මාධ්‍ය සිසුන් ඇතුළත් කර බවට බොහෝ අවස්ථා තිබෙනවා. ඒවා බොහෝ සමාජයේ කතාබහකට ලක් වෙච්ච කාරණා. දැන් අවුරුදු ගණනාවකට පස්සේ නැවත වතාවක් ඒ අර්බුදය මේ නීති විභාගයේ විවෘත විශ්වවිද්‍යාල විභාගයට ඇවිල්ලා තිබෙනවා. ඔබ දන්නවා නීතිඥවරයෙක් වන්න සාමාන්‍ය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් LLB පහදෙන් ලබාගෙන නීතිඥවරයෙක් වෙන්න ගියොත් ලක්ෂ 20ක් 25ක් අධික මුදලක් යනවා. හැබැයි මේ විවෘත විශ්වවිද්‍යාල නීති උපාධි විභාගයේ ඒකම නීති විද්‍යාල විභාගයේ
අපේ රටේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ට නීති වෘත්ති ඇතුළත් කරන තියෙන පහසුම ප්‍රවේශ මාර්ගයක්. ඒ ප්‍රවේශ මාර්ගය තුල හැම දිනකටම සම ඉඩ ප්‍රශ්න ලැබෙන්නේ නැත්නම් ඒක අසාධාරණයක් වෙනවා නම් මේ රටේ නීතිඥවරු විදියට තවදුරටත් මේවට නිහඬව සිටින්න හැකියාවක් නැහැ. මේ ප්‍රශ්න ගැන බොහෝ දේශපාලඥයෝ බොහෝ සමාජීය ඉහළ පුද්ගලයෝ මේවා ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ දේශපාලන පදනමට ඡන්ද වාසියට අවාසියක් වේවි කියලා. සහ මේක ජාතිවාදයේ ප්‍රශ්නත්ලේකේ මේ නිහඬ වෙලා ඉන්නවා. ඒතර ජාතිවාදයක් නෙමෙයි මේ ශිෂ්‍යයන්ට වෙච්ච අසාධාරණයක් පිළිබඳව කතා කරන්නේ. බොහෝ පුද්ගලයන් මේකට නිහඬයි. හැබැයි අසාධාරණයක් වෙලා තිබෙනවා නම් මේ රට තුල තවදුරටත් නිහඬ සිටින මා සූදානම් නැහැ. අපි නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන ලැබුව කට්ටිය මමත් මේ රටේ නීතිඥවරයෙක් වුණේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවෙක්. මගේ අම්මා තාත්තා මට උගන්වන්න කොච්චර වෙහෙසක් ගත්තාද කියන එක මම දන්නවා. මේ තැනට මම පත් වෙච්ච මම ගත්ත උත්සාහය මම දන්නවා. ඒකේ කැක්කුම, ඒකේ මහන්සිය, ඒ ප්‍රතිඵල මම දන්නවා. ඒ නිසා යම්කිසි ළමයෙකුට මේ විභාගවල පිළිසිදීම තුළ අසාධාරණයක් වෙනවා නම් ඒ අසාධාරණට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙනුවෙන් සටන් කළ හැකි සියලු දේවල් කරනවා කියන දේ මම ඔබට කියා සිටිනවා. දැන් මේ සම්බන්ධයෙන් ඔබට තේරෙනවා මේ භාෂා මාධ්‍යයක් තුළ ඇතිවෙච්ච ප්‍රතිඵල විෂමතාවය. අපි මේ සම්බන්ධව මානව හිමිකම් කමිෂන් සභාවට පවා මේ සම්බන්ධව පැමිණිලි කරලා තිබෙනවා. අපි ඉදිරි සතිය තුළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අධ්‍යාපන ඇමතිවරයා සමග මේක සාකච්ඡා කරන්න අපිට ඉදිරිදී අවස්ථාවක් ලබා දෙන්න තුමා සූදානම් සිටිනවා. අධිකරණ ඇමතිවරයා මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉදිරි සතිය තුළ අපිට අවස්ථාවක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට වහාම උත්තරයක් දිය යුතුයි. කොහොමද මේ ප්‍රතිඵල විෂමතාවයක් ඇති වුනේ? අඩුම තරමේ ඉදිරියේදී හරි මින් පස්සේ මේකට උත්තරයක් ලැබෙනවා වගේම ඉදිරියේදී අපි යෝජනා කරනවා මේ භාෂා ප්‍රශ්න පත්‍රය තුල විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේ බලන අයට රචනීය සාරාංශකරණය තමන්ගේ හිතුමතේ තමන්ට ලකුණු ලබා දෙන්න පුළුවන්. ඒ නිසා වහාම මේ ක්‍රමවේදය ඉදිරි තරංකාර විභාග වලින් වහාම ඉවත් කළ යුතු වෙනවා. එක්කෝ භාෂා ප්‍රශ්න පත්‍රය තුල සියලු ප්‍රශ්න MCQ ප්‍රශ්න ආකාරය ලබා දීම තුල ඔය තියෙන භාෂා විෂමතාවය නැති කර ගන්න පුළුවන්. කාටවත් එතකොට හොර කරන්න බෑ. තමන්ගේ අහවල් ළමයට කියලා වැඩිපුර ලකුණු දෙන්න බෑ. ඒ නිසා හැමෝටම සාධාරණ ක්‍රමයක් ලබා දෙන්න පුළුවන්. ඒ සම්බන්ධ රටේ වගකීතු ආයතනය පුද්ගලයන් අවධානය යොමු කළයි කියන කාරණය අපි විශ්වාස කරනවා. දැන් අපි බලමු මේ ප්‍රතිඵල විෂමතාවය තුල මොකද ඇති වී තියෙන ඊළඟ ගැටලුව. ඔබ දන්නවා මීට පෙර විවෘත විශ්වවිද්‍යාල විභාගය සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලින් තමයි සිසුන් බඳව ගත්තේ 2018 පෙර. හැබැයි මේ ගිය වසරේ සිට මේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පදනමින් අහෝසි කළා ජාතික මට්ටමේ තමයි ලංකාවෙම ඉහළම ලකුණු ගත්ත ළමයි 788ක් තෝරගත්තා. අපි බලමු මේ 788 තෝරා ගැනීම තුළ එක් විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලට ලකුණු බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කරමු. කොළඹ තමයි ඔබ මේ 2018 දාලා තින්නේ කොළ පාටින් දාලා 2018 නිල් පාටින් දාලා තියෙන්නේ 2021 ප්‍රතිඵල විශ්ලේෂණය. 18 ළමයි කොළඹට ඇතුළත් වුණේ ළමයි 211යි. හැබැයි මෙවර 2021 ළමයි 271 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. 18 211යි සිරෙක් වෙලා තිබෙන්නේ 21 දී 271 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. දැන් සමහර ළමුන් කිව්වා මේ ජාතික මට්ටමේ තියෙන එක හොඳයි. එතකොට නමුත් එහෙම තිබුණා කියලා සමහර ළමයි කොළඹ ළමයි විශේෂ විශ්වාස කරා වුන්ට විශේෂ අවස්ථාවක් තිබෙනවා කියලා. හැබැයි එහෙම බැලුමට ලොකු වාසියක් සිදු වෙති බව අපිට පේන්නේ නැහැ. 211 මෙවර 271 දක්වා කොළඹ ළමුන් සමත් වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක යම්සි ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. අපි ගත්තොත් නුවර ගත්තොත් 2018 ළමයි 115ක් සමත් වෙනකොට 21 සමත් වෙලා තිබෙන්නේ ළමයි 83ක් විතරයි ළමයි අඩු වෙලා තිබෙනවා. නුවර ළමයිට මේ අවුරුද්දේ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන තිබ අවස්ථාවක් අහිමි වෙලා තිබෙනවා. බහුත් යම්සි ප්‍රමාණයකට අර ජාතික මට්ටමින් තෝරා ගැනීම තුල. අපි මාතර ගත්තොත් 2018 ළමයි 115ක් තෝරගත්තා. මෙවර ඇතුළත් වෙලා තිබෙන්නේ ශිෂ්‍යයන් 70ක් පමණයි. එතනත් විශාල අඩුවීමක් පෙන්වුම් කරනවා. මාතර ළමයිට අවාසියක් වෙලා තිබෙනවා. නීති උපාධිය හදාරන තිබ අවස්ථාවේ පැත්තේ අයට අහිමි වෙලා තිබෙනවා. ඇතැම් අයට. කුරුණෑගල 2018 ගත්තේ 65යි. නමුත් මෙවර කුරුණෑගල 71 දක්වා වැඩිලා තියෙන 6ක සුළු වැඩිවීමක් තිබෙනවා. බදුල්ල ගත්තොත් 18 ගත්තේ ළමයි 61යි.
එතකොට මෙවර ළමයි 26 දක්වා අඩු වෙලා තිබෙනවා. බදුල්ලේ බහුතර ළමුන්ට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. අපි ගත්තොත් අනුරාධපුර කලින් 61ක් ගත්තා 18 මෙවර ළමයි 16යි විශාල අඩුවීමක් තිබෙනවා. අනුරාධපුර බහුතරයකට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව මෙවර මේ ජාතික මට්ටම තුල අහිමි වෙලා තිබෙනවා. අපි ගත්තොත් රත්නපුර 18 29ක් ගත්තා මෙවර 21 එය 20 දක්වා අඩුවීමක් වෙලා තිබෙනවා. අපි ගත්තොත් ඉන්නතුරුව අපි ගත්තොත් ජැෆ්නා ඔන්න බලන්න. ජැෆ්නා 2018 ගත්තේ 20යි. හැබැයි මෙවර 21 97 දක්වා වැඩි වෙලා තිබෙනවා. ජැෆ්නා 20 සිට 97 දක්වා වැඩි වෙලා තිබෙනවා. වැඩි කළොත් ළමයි මඩකල්පුව බලන්න 2018 ගත්තේ 62යි. නමුත් 21 106 දක්වා වැඩි වෙලා තිබෙනවා. එහෙනම් පැහැදිලිවම අපිට තේරෙනවා සමහර නගර කීපයක ළමුන්ට නීති උපාධිය හදාරන්න තිබ්ච අවස්ථාව අහිමි වෙනකොට එක්තරා විශේෂ ප්‍රදේශ දෙකකට ජැෆ්නා සහ මඩකල්පුව තුළ විශේෂයෙන්ම ජැෆ්නා සහ මඩකල්පුව දෙමළ භාෂා මාධ්‍යයෙන් පමණයි ඉගැන්වීම කරන්නේ. ඒ ජැෆ්නා සහ මඩකල්පුව තුළ ගිය වසරට වඩා සාපේක්ෂව අසාමාන්‍ය වැඩිවීමක් වෙලා තිබෙනවා. එනම් ජැෆ්නා වලයි මඩකල්පුවේ මෙන්න භාෂා ප්‍රශ්න පත්‍රයේ ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වය නිසා බහුතර සිසුන් සංඛ්‍යාවකට ඔවුන්ට අවස්ථාව ලැබිලා අර සිංහල භාෂා මාධ්‍යයෙන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් සමහර ඉගෙන ගත්ත යන්නමුන් ප්‍රමාණයකට නීතිඥවරයෙක් වන්නට නීති උපාධිය හදාරන්න තිබ්ච අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා බලධාරීන්ට මේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පදනම මේකට අවශ්‍යයි. අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකටම අපේ රටේ අධ්‍යාපනයේට සම ඉඩ ප්‍රශ්න නැහැ. සම්පත් බෙදී යාම තුළ විෂමතාවයක් තිබෙනවා. ඒ නිසා අපස උසස් පෙළ විභාගයේ පවා ඉසෙට්කෝ එක තුළ එක් එක් දිස්ත්‍රික්ක අනුව බල තියන්නේ මේ අධ්‍යාපනයේ සම්පත් වල බෙදී යාමේ විෂමතාවය නිසා. අද ඔන්ලයින් වලින් හැමෝම ඉගෙන ගත්තට සෑම දිස්ත්‍රික්කයකම හැමෝටම එක හා සමාන ඉඩ ප්‍රශ්න නැහැ. ඒ නිසා එක් එක් දිස්ත්‍රික්කවල ඒ තියෙන රටේ තියෙන පහසුකම් අනුව තමයි එක් එක් දිස්ත්‍රික්කවල යම් යම් කඩින් ලකුණු ප්‍රමාණය පවා නිර්මාණය වෙලා තිබෙන්නේ. කොළඹ තියෙන පහසුකම් ඈත දුෂ්කර ගමේ අයට ඒ පහසුකම් ටික නැහැ. ඒ නිසා උසස් පෙළ විභාගයක එක් එක් දිස්ත්‍රික්ක පදනමින් සිසුන් තෝරා ගැනීම තුළ අපේ රටේ ජාතික විභාගය තුළ රටේ නීතිඥයෙක් වන තියෙන ප්‍රධාන විභාගයක තුළ අර කලින් තිබිච්ච ප්‍රාදේශීය මධ්‍යස්ථාන පදනම අහෝසි කිරීම තුළ විශාල සිසුන් ප්‍රමාණයකට අවශ්‍යයක් වෙලා තිබෙනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වන ලබන වසරේ හරි අනිවාර්යෙන්ම මේ ක්‍රමවේදය නැවත වතාවක් ගේන්න අවශ්‍යයි. බලධාරීන් වහ මේ ක්‍රියාත්මක කළ යුතුයි. නැවත ලබා ගැනීම සඳහා අපි අරගලය ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ජාතික මට්ටම පදනම මේ වසරෙන් පස්සේ නවත්තලා නැවත වතාවක් ඊළඟ විභාගවලදී ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පදනම නැවත වතාවක් විසින් තෝරා ගැනීම කෙරෙහි වුණ අවධානය යොමු කළ යුතුයි. ඒ සම්බන්ධව අපි කළ හැකි බලපෑම අපි කරනවා. විශේෂයෙන්ම ඔබට තේරෙනවා මේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මට්ටමින් තෝරා නොගැනීම තුළ මෙවර සිසුන් විශාල ප්‍රමාණයකට අවාසියක් වෙලා තිබෙනවා. ඒ අවාසිය සමහරට ඔබට වෙන්නට පුළුවන්. අපි ගත්තොත් එතනින් පස්සේ මේ ඊළඟ ප්‍රතිඵල විශ්ලේෂණය 2021 ප්‍රතිඵල තුල ඔබ හොඳින් බලන්න එක් එක් කොළඹ එක් එක් මධ්‍යස්ථාන වලින් සමත් වෙච්ච ප්‍රමාණය දක්වලා තිබෙනවා. කොළඹ සිංහල 185යි, දෙමළ 17යි, කැන්ඩි 42යි, දෙමළ 21යි, මාතර 60යි, සිංහල තැවිලි 3යි, කුරුණෑගල සිංහල 36යි, දෙමළ 14යි, බදුල්ල සිංහල 18යි, දෙමළ භාෂා මාධ්‍ය ළමුන් 7යි, අනුරාධපුර සිංහල 11යි, දෙමළ භාෂා මාධ්‍යෙන් 3 දෙනයි, රත්නපුර සිංහල 18යි, දෙමළ භාෂා මාධ්‍යෙන් 2යි, ජැෆ්නා වෙනකොට ළමයි සිංහල 0යි, දෙමළ භාෂා මාධ්‍යෙන් මෙවර 85ක් තෝරන් තිබෙනවා. එක්කව බැටි කළෝ ළමයි මෙවර ගියවර සිංහල දෙන්නේ කියලා තියෙනවා කරලා මෙවර ළමයි 102 දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට ගියවර ජැෆ්නා සහ බැටි කළෝ වලින් ගිය අවුරුද්ද ගත්තේ ළමයි සම්පූර්ණයෙන්ම ගත්ත 2018 120ක් පමණයි. 120ක් පමණයි ගත්තේ. හැබැයි මෙවර ඒ 187 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ පැති දෙකෙන් විතරක් මේ වැඩිවීම යම් කිසි
විභාගය සමත් වීමට අවස්ථාව තිබුණු ඒ සඳහා මහන්සි වුණු විශාල සිසුම් ප්‍රමාණයකට අවස්ථාව අහිමි වෙලා තියෙනවා. නිසා මේවා නිහඬව වෙන්න බෑ. මේවා බලධාරීන්ට ඕන දෙයක් කරන්න කියලා මේව තවදුරටත් නිහඬව සිටින අපි සූදානම් නැහැ. මම ඒක අපිට කිව්වේ මේ වගේ ප්‍රතිඵල විශ්ලේෂණයක් මීට පෙර අපේ ලංකාවේ කිසිදු තරංකාරී විභාගයක හෝ විභාග ක්‍රමයක් තුල සිදු වෙලා නැහැ. හරිනම් මේවා වහාම පරීක්ෂණ කමිෂන් සභාවක් පත් කළා මේ විෂමතාවය ඇතුලේ කොහොමද කියන එක සෙවිය යුතු වෙනවා. අපි බලධාරීන් දෙන ඕන දෙයක් මේ බාර ගන්නට අපි සූදානම් නැහැ. ඒකෝට මේ ප්‍රතිඵල මතක තියාගන්න. මේ සියල්ල විභාග දෙපාර්තමේන්තුව මේ තොරතුරු අපිට ඉතාමත් පහසුවෙන් මේවා හදන්න දුන්නේ නැහැ. අපේ ශිෂ්‍යයන්ට සිද්ධ වුණා අසාධාරණ පත්‍රයට සිද්ධ වුණා හැම එක ශිෂ්‍යයාගේ ප්‍රතිඵල විශ්ලේෂණය කරලා මේ තොරතුරු හොයාගන්නට ඒ අයට සිද්ධ වුණා. අපි ගත්තොත් මේ ප්‍රතිඵල විෂමතාවය ඇතුළේ තියෙන ඊළඟ ප්‍රතිඵලය තමයි ඔබට හොඳින්ම උදාහරණයක් පෙන්නන්නම්. මේ භාෂා ප්‍රශ්න පත්‍රය තුල ශිෂ්‍යයෙක් අසමත් වෙච්ච ආකාරය සිංහල භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි බුද්ධි පරීක්ෂණ පේපර් එක ලකුණු 65යි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ලකුණු 52යි සිංහල පේපර් එක අවබෝධ සිංහල ලකුණු 48ක් ලැබීම තුල එයාට සම්පූර්ණ ලකුණු 165යි එයාගේ රෑන්ක් එක 1675 විභාගය අසමත් වෙලා තියෙනවා. කඩින් ලකුණු ප්‍රමාණය 180 ගත්තේ. එතකොට IQ සහ ඉංග්‍රීසි ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. සිංහල ලකුණු අඩුවීම තුළ එයාට විභාගය අසමත් වෙලා තියෙනවා. රෑන්ක් එක 1675 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. බලන්න දෙමළ භාෂා මාධ්‍යයෙන් කරපු ළමයි බුද්ධි පරීක්ෂණයේ ලකුණු 55යි ඉංග්‍රීසි පේපර් එක 49යි. නමුත් දෙමළ භාෂා මාධ්‍ය ලකුණු 79ක් ලැබීම තුළ ඔහු විභාගය සමත් වෙලා තිබෙනවා. ලකුණු 183යි රෑන්ක් එක 604 දක්වා ගිහිලා තිබෙනවා. තමයි ඔබ හොඳින් බලන්න මේ දෙමළ භාෂා මාධ්‍ය සහ ඉංග්‍රීසි භාෂා මේ සිංහලෙන් කරපු අය අතර මේ දෙමළ භාෂා මාධ්‍ය සිසුවාට වඩා සිංහල කෙනා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඒකම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් දෙකේදීම ඉහළ ලකුණු සංඛ්‍යාවක් ඔහු අරගෙන තිබෙනවා. හැබැයි අවබෝධ ප්‍රශ්න පත්‍රයේදී දෙමළ භාෂා මාධ්‍ය කරපු ළමයට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා දීම තුළ සිංහල සිසුවෙක්ට විභාගය සමත් වෙන්න තිබ්ච අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා මේක සුළු කොට කාරණයක් නෙවෙයි. මේවා ගැන වහාම මේ අවධානය යොමු කරන්න ඕනේ. මම ඒක ඉස්සරහට හරි මේ භාෂා ප්‍රශ්න පත්‍ර මේක නීති විද්‍යාලය තුල විභාගය තුල මේ ව්‍යාකරණ තත්ත්වය තියෙනවා. ඉදිරියේදී භාෂා ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම එක්කෝ MCQ කළා මේ තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රතිඵල තුල සමහර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සමහර ලැබුණු මැසින් නගනවා. සමහර ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරු මේ විභාගය කරලා තිබෙනවා. ඔවුන්ට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ලැබුණු ලකුණු ප්‍රමාණය කිසිසේත්ම සෑහීමට පැත්විය නොහැකි බවට ඔවුන් විවේචන ඉදිරිපත් කරනවා. සිංහල උපාධිධාරී සිංහල උගන්වන ගුරුවරු මේ පේපර් එක කරලා තිනවා. ඉතා ලකුණු 10 20 වගේ ඉතා අවම ලකුණු සංඛ්‍යාවක් කරලා තිනවා. ඉංග්‍රීසියෙන් කරපු කට්ටියත් එහෙම. කේම්බ්‍රිජ් වල උගන්වන සමහර වෙලාවට ඒ පොතපත පරිශීලනය කරන අයට ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් කරලා තිනවා. නිසා මේ භාෂා ප්‍රශ්න පත්‍රයේ ව්‍යාකෘතාව විසඳීමට බලධාරීන් හැකි ඉක්මනින් කටයුතු කර යුතුයි. මේ ඇති වී තියෙන විෂමතාව සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒකම විභාග ළමයින් ඔබ ප්‍රතිඵල විශ්ලේෂණය කරන මේ ප්‍රතිඵල සටහන් තුල එක්තරා පෞද්ගලික වෙබ් අඩවියක් විසින් නාම ලේඛනයක් ප්‍රකාශනය පත් කරා. මේ තියෙන උන් සකස් කළ නාම ලේඛනය සකස් කළ ආකාරය. මේ තියෙන පසුව විශේෂයෙන් විවෘත විශ්වවිද්‍යාල විභාග දෙපාර්තමේන්තුව සමත්ත්වයේ සිරුගේ නාම ලේඛන ප්‍රකාශනය පත් කරන හිටියේ නෑ. සිසුන්ගේ ඇතිවෙච්ච බලපෑම තුළ අප කරපු බලපෑම තුළ පස්සේ මේගොල්ලෝ හදිසියෙම සමත්ත්වචාගේ නාම ලේඛන නිකුත් කරා. ඒතර මේකේ කිසිසේත්ම ලකුණු ප්‍රමාණය නිශ්චිතව නැහැ. ඔබට තේරෙනවා මේ පෞද්ගලික වෙබ් අඩවියක නම් සකස් කළ ආකාරය. එතකොට මේ තියෙන විභාග දෙපාර්තමේන්තුව විවෘත විශ්වවිද්‍යාලය නිකුත් කළ ප්‍රතිඵල ලේඛනයේ නම් සකස් කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් තිබෙනවා. අපිට තියෙන සැකය තමයි කොහොමද මේ රහස්‍ය ලේඛනය මේ අයටදී කොහොමද මේ අය නම් දැම්මේ? මේකට වහාම උත්තර දිය යුතු මේක රටේ තරංකාරී විභාගයක්. මේවා රහස්‍ය භාවය වුණ ආරක්ෂා කරන්නට සමත් යුතු නිසා ප්‍රතිඵල සම්බන්ධයෙන් අපිට යම් ගැටලු මතුවෙනවා. එතකොට මේ ප්‍රතිඵල සටහන තුල විවෘත විශ්වවිද්‍යාල විභාග දෙපාර්තමේන්තුව අර එක් ලකුණු පවා ලබා දුන්නේ නැහැ. භාෂා මාධ්‍ය ලබා දුන්නේ නැහැ. දැන් අපිට සැකයක් තියෙනවා එසේ ලබා නොදුන්නේ මේ භාෂා මාධ්‍ය අනුව ලබා දුන්නා ඔවුන්ට හරියට හොයාගන්න පුළුවන් සිංහලෙන් දෙමළ ඉංග්‍රීසියෙන් කීයක් කරාද කියලා. ඒක අනාවරණීය වීම වැළැක්වීම සඳහා තමයි ඔවුන් ඒවා ලබා දුන්නේ. හැබැයි අපි මේ 788 විශ්ලේෂණය කළා තොරතුරු සොයාගත්තා. ඒ තුලින් මේ සත්‍ය අනාවරණය කරගන්නට
හැකියාවක් ලැබුණා. ඒ නිසා මේ ප්‍රශ්නයට වහාම සාධාරණයක් විය යුතුයි කියන ස්ථාවරත්වයේ අපි ඉන්නවා. මේ අසාධාරණයේ පත්වෙච්ච අය වෙනුවෙන් අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම විවෘත විශ්වවිද්‍යාල විභාගයේ අවුගාතස් කල්යමින් තිබා ඒවට එරෙහිව අපි දිගින් දිගට බාධාන්ක විභාග කල් දාවන්න එපා. හැකියක්මනින් විභාගයේ තියන්න. ඒකම නීති විද්‍යාලයේ විභාගය තුල භාෂා මාධ්‍යයක් නිසා සිසුන්ට විශාල අසාධාරණයක් වෙනවා. මේවා හැකියක්මනින් මේව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒකම ඊයේ දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ නීතිඥ මధుර විතානගේ මන්ත්‍රීවරයා මට දුරකථනයෙන් අමතලා මේ කාරණේ කිව්වට පස්සේ එතුමා කිව්වා මේ කාරණේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට පාර්ලිමේන්තු අධ්‍යාපන කාර්ය සභාවට අප කැඳවන්නම් අවස්ථාවක් ලබා දෙන්නම් කියලා එතුමා කිව්වා. ඒ හැරුණාම මේ රටේ ගොඩක් අය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬ වෙලා ඉන්නවා, මුනිමත රකින්නවා. හැබැයි අපි සූදානම් නැහැ මේ ප්‍රශ්න වලට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක කරේ කවුද? පුද්ගලයා තනාත්‍රම අවශ්‍ය වෙන්නේ ඒ අසාධාරණ වෙනුවෙන් අපි සටන් කරන නිසා ශිෂ්‍යෝ විදියට ඔබට අසාධාරණයක් වෙලා තියෙන මේ සඳහා පෙළ ගැසෙන්න ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග කරා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.